ආයුබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳු නුවංග ප්‍රථමයෙන් සිරස්තල. විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි. ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත තුන්වෙනි වර කියවා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තේ. ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු වෘත්තීය සමිති වර්ජනය తాවකාලිකව අත්හිටුවයි. දින 14ක් යනතුරු වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලීම වළක්වාලමින් අධිකරණයෙන් නියෝගයක්. මුව ආවරණ පැළඳීම හෙට සිට අනිවාර්ය නැහැ. සෞඛ්‍යංශ දැනුම් දෙයි. ශ්‍රී ලංකා වරාය පිළිබඳ ජාත්‍යන්තරයේ විශ්වාසය තහවුරු කරන්න ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස්. ආදර්ශිත වගාවේ අපූරු ආදර්ශය. රුසියානු හමුදාවට ජයග්‍රහණයක් නොමැති බවට යුක්‍රේන ජනපතිගෙන් ප්‍රකාශයක්. ශ්‍රී ලංකා විදුලි බල පනත් කෙටුම්පත සංශෝධන රහිතව අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. එයට අදාළ විවාදයද අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. අද අපේ තිබෙන බලාගාර පෞද්ගලිකව මිලදී අරගෙන තියෙන බලාගාරවල විදුලිය අපිට උත්පාදනය කරන්න වසරකට මේ මැයි මාසයේ තියෙන ඉන්ධන මිල ගණන් අනුව සහ ගල් අඟුරු මිල ගණන් අනුව රුපියල් බිලියන 756ක් වැය වෙනවා වසරකට අපිට විදුලිය උත්පාදනය කිරීම සඳහා. මොකද අපිට ඉදිරි අනාගතේ අවදුරටත් ගල් අඟුරු මත ඉන්ධන මත තාප බලාගාර මත අපිට කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ. අපේ රටේ තියෙන ස්වභාවික සම්පත් ටික සූර්යාලක් ලෝකයේ අපේ තියෙන සුළම් බලය මේ සියලු ප්‍රභවයන් භාවිතා කරලා අපිට උත්පාදනය කිරීමට හැකියාව තිබියදී අපි කොතරම් පනත් තිබුණත් අපි හැම පනතක්ම පාවිච්චි කරලා තියෙන්නේ ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක නොකිරීමට මිසක් ක්‍රියාත්මක කිරීමට නෙවෙයි කියන එක කනගාටුවෙන් කියන්න ඕන. අපි තීන්දුවක් ගන්න ඕන විදුලි බල මණ්ඩලයෙන් විදුලිය මිලදී ගැනීමේ කටයුත්ත කරන්නේ නැත්නම් සුනිත්‍ය බල ශක්ති අධිකාරියෙන් ලබා දෙන බලපත්‍ර වලට කොපි සුනිත්‍ය බල ශක්ති අධිකාරිය වහලා දාන්න ඕන. මේ ආයතනය තියාගෙන අවශ්‍ය වෙන්නේ නැහැ. සුනිත්‍ය බල ශක්ති අධිකාරියට ගිහිල්ලා කවුරු හරි පනතක් ඉල්ලන්නේ Tamanට තියෙන ඉඩමට. අද වෙනකට ගරු කතානායකතුමනි තියෙනවා අවුරුදු 6ක් තිස්සේ හයිඩ්‍රෝ ප්‍රොජෙක්ට්ස් තියෙනවා මෙගාවොට් 580ක් තියෙනවා ආම මිලදී ගැනීමේ බලපත්‍ර එකඟ වෙලා නැති විදුලි බල මණ්ඩලේ. සුළම් බලාගාරවල තියෙනවා මෙගාවොට් 769ක් සුනිත්‍ය බල ශක්ති අධිකාරියේ බලපත්‍ර දීලා එනර්ජි පර්මිට් එක අරගෙන සියලු දේ කරලා 769ක් තියෙනවා. සූර්යාලෝකයෙන් කරන ව්‍යාපෘති තියෙනවා 2538ක් මෙගාවොට් බලපත්‍රය ලබාගෙන සියලු දේ සම්පූර්ණ කරලා විදුලිය මිලදී ගැනීමේ ක්‍රියාවලියට එකඟ වෙන්න බැරි වෙච්ච. ඔබතුමාගේ මට දැනගන්න ඕනේ අපි මේ පනතේ එක කාරණයකට සම්බන්ධ විතරයි විරුද්ධත්වයක් තියෙන්නේ. ඒ කියන්නේ මුළුමනින්ම ටෙන්ඩර් ක්‍රමය මේකෙන් අයින් කරන එක. දැන් විශාල ව්‍යාපෘති ටෙන්ඩර් ක්‍රමයට ගියොත් ඒකෙන් වාසි සැලසෙන්න පුළුවන් පාරිභෝගිකයට. ඒ වාසිය ලබා දෙන්න තියෙන අවස්ථාව නැති කරනවා. ඒ නැති කරන්නේ ඇයි? ඒ වැඩේට තියෙන ටෙන්ඩර් ක්‍රමයේ තියෙන බාධාව මොකක්ද? මේකෙදි අපි කරේ තිබුණු නෛතික බාධාවක් ඉවත් කිරීම විතරයි. ඒතර යම් පුද්ගලයෙක් බලපත්‍රයක් අරගෙන ඒ බලපත්‍රයට ඔහුට අවශ්‍ය විදුලි මිලදී ගැනීමට ගියාම විදුලි බල මණ්ඩලයට විදුලි බල මණ්ඩලය කියනවා ඒක ටෙන්ඩර් ක්‍රමෙන් ආවේ නැත්නම් ඔහුට විදුලි බල මිලදී ගැනීම කරන්න බෑ කියලා. එතකොට සුනිත්‍ය බල ශක්ති අධිකාරියේ පනතක් තියෙනවා වෙනම එකක්. විදුලි බල පනතට පුළුවන් කමක් නැහැ ටෙන්ඩර් කරන්න වෙන පුද්ගලයෙක්ට අයිති ඉඩමක්. විදුලි බල මණ්ඩලයට සතු ඉඩමක් නම් විදුලි බල මණ්ඩලයට පුළුවන් ඒක ටෙන්ඩර් කරන්න. ඒතර විදුලි බල මණ්ඩලයට අයිති නැති එකක් ගිහිල්ලා ඔබේ ඉඩමක් ටෙන්ඩර් කරලා දෙන්න පුළුවන්ද වෙන කාට හරි? ගැටලුව තියෙන්නේ මේකේ තරඟකාරීත්වයක් අවශ්‍යයි. හරි එතකොට ඒ තරඟකාරීත්වය ගේන්න අවශ්‍ය වෙන්නේ විශාල බලශක්ති ප්‍රොජෙක්ට්ස් වලට. පොඩි ඒවා තමන්ගේ ඉඩමේ විභවය තියෙනවා නම් ඒකට මාස ගණන් ගත වෙන එක ඒක අපි ඒක අවොයිඩ් කරන්න ඕනේ. ඒකට අපි ඔබතුමාට අවශ්‍ය ඕනම නීතියකට අපි එකඟ වෙන්න. හැබැයි ලොකු ප්‍රොජෙක්ට් වලට මේ තරඟකාරීත්වයෙන් තොරව කරන්න බෑ. ලෝකෙ කොහෙවත් එහෙම කරන්නේ නැහැ. මම දන්නවා බොහෝ දෙනෙක් තියෙනවා ජනප්‍රිය මතයක් ටෙන්ඩර් කරමු කියන එක. ටෙන්ඩර් කරන එකට අපි විරුද්ධ නැහැ. නමුත් අද විදුලි බල මණ්ඩලයේ මේ තියෙන පනත ඇතුලේ ටෙන්ඩර් කරන්නේ මොකද්ද? විභවයක් නැතුව ග්‍රිඩ් එක ටෙන්ඩර් කරාට පස්සේ ඒ ග්‍රිඩ් එකේ ටෙන්ඩර් එක ලබා ගන්න පුද්ගලයා ඊළඟට යනවා ඒ තියෙන විභවය හොයාගන්න යනවා. ඔහුට ඉඩමක් නැත්නම් ඒකේ අයිතියක් නැත්නම් ඔහුට ඒ ටෙන්ඩර් එක මොන මුදලට ගත්තත් වැඩක් වෙන්නේ නැහැ. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. මම ගරු කතානායකතුමනි අවධානය යොමු කරන වැඩි ඕනේ නැහැ. ගිය මේ දින දෙකකට ඉස්සෙල්ලා අධ්‍යක්ෂක මණ්ඩලයේ රැස්වීමට ඉදිරිපත් කරන යෝජනාවක් 2019 ටෙන්ඩර් කරලා ටෙන්ඩර් එක ලබා දීපු මන්නාරමේ
සුළම් බලාගාරය ටෙන්ඩරක ලබා දීලා තියෙන්නේ රුපියල් 12.95ට 15 දෙනෙක් ඉදිරිපත් වෙලා තියෙනවා. මේ 2019. හැබැයි 2022 මැයි මාසේ කියනවා නෑ දැන් මේ මිල ගණන් වලට කරන්න බෑ. අන්න දීපු රුපියල් 12.95 නෙවෙයි අඩුම තරමේ රුපියල් 22කට ගෙනියන්න ඕන කියලා. මේ අවුරුදු දෙකක් ටෙන්ඩර් කරලා ඉවරලා ටෙන්ඩර් එකෙන් තෝරගන්නවා අඩුම ලන්සුව තියෙන එක්කෙනා. හැබැයි අඩුම ලන්සුව තියෙන එක්කෙනා ඊළඟට හොයාගන්නවා ඉඩම කොහෙද කියන්නේ කියලා. ඉඩම හොයාගන්න රවුම් ගහලා බැරි වුණාට පස්සේ ඊළඟ ආයෝජකෙක් හොයාගන්නවා. ඊට පස්සේ ඊළ කියන අවුරුදු දෙකකට තුනකට පස්සේ 2019 ටෙන්ඩර් කරපු එක අවුරුදු තුනකට පස්සේ ඊළ කියනවා නෑ දැන් 12ට නෙවෙයි කරන්නේ 12.95ට නෙවෙයි මට දෙන්න 22.46ට. ඒ නිසා මේක බාධාවක් කරන්නේ නැතුව උදම්නාසලගේ යෝජනා දීලා මේ කටයුතු කරන්න යන එක ඉල්ලීම කරනවා. විශේෂයෙන්ම මේ තුලින් මම විශ්වාස කරන උත්පාදන වියදම අඩු කරලා අනිත් පැත්තෙන් අපි ජනතාවට ඒ සහනය ලබා දීම සඳහා අපි කටයුතු කළ යුතුයි කියන දැන් ඡන්දය පාවිච්චි කිරීමේ අවස්ථාව විරුද්ධ උදවිය රතු පාටිනුත් පක්ෂ උදවිය කොළ පාටිනුත් ලකුණු කරන්න. ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන 50 කෙටුම්පත පක්ෂව ඡන්ද 120යි විරුද්ධව ඡන්ද 36යි. ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන 50 කෙටුම්පත තුන්වෙනි වර කියවා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. මේ අතර විදුලි බල පනත සංශෝධනය කිරීමට විරෝධය පළ කරමින් විදුලි බල ඉංජිනේරුවන් ඇතුළු විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති කිහිපයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට පියවරගෙන තිබුණා. එමෙන්ම දින 14ක කාලයක් ඇතුළත කිසිදු වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීම වළක්වාලමින් ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය වෙත වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. විදුලි බල පනත සංශෝධනය කිරීමට විරෝධය පළ කරමින් විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු වෘත්තීය සමිති කිහිපයක් එක්ව ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සමගාමීව මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදන කටයුතු අද දින අලුයම 3 සිට තාවකාලිකව නතර කර තිබුණා. ඒ අනුව අලුයම 3 සිට අලුයම 6 වන විට කැනියොන් විමල සුරේන්ද්‍ර ලක්ෂපාන නව ලක්ෂපාන සමනල ඉහළ කොත්මලේ සහ කොත්මලේ යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදන කටයුතු තාවකාලිකව නතර කර සේවයේ නිරතව සිටි විදුලි ඉංජිනේරුවන් සේවා ස්ථානවලින් බැහැර වී තිබූ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. මේ හේතුවෙන් අද උදෑසන ප්‍රදේශ කිහිපයකින්ම විදුලි බිඳ වැටීම් වාර්තා වී තිබුණා. කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති දුරකථන සංවාදයකින් අනතුරුව ඊයේ මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට පියවරගෙන තිබෙනවා. මේ පනත අපි පැහැදිලිවම කිව්වේ 2009 ආපු මේ පනත ඊට පස්සේ 2013 සංශෝධනය දෙකම හොඳයි කියන එක. මේ පනත හොඳයි කියන එක අපි කිව්වා. නමුත් තරඟකාරී මිල ගණන් නැතුව මිල ගණන් තීරණය කරන්න මේ හරහා දාන කොටසට විතරයි අපි විරුද්ධ වෙන්නේ. අපි හරි ස්තුතිවන්ත වෙනවා ජනාධිපතිතුමාට. මේකේ යද්දි ජනාධිපතිතුමා ඊයේ මට කතා කරා. එතුමා පිට පැහැදිලිව කිව්වා දැන් පනත යනවා. හැබැයි මේකේ කාරක සභා අවස්ථාව තියෙනවා. ඒ කාරක සභා අවස්ථාවට අපේ යෝජනා දාන්න පුළුවන්. ඒක එවන්න කිව්වා. ඒක එයා දාලා දෙන්නම් කිව්වා. ඊට අමතරව මේ ගැන සාකච්ඡා කරන්න මීටින් එකකුත් දෙන්නම් කිව්වා. ඉතින් අපි ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. මෙන්න මේ විදියට තමයි මේ වෘත්තීය සමිතිය එක්ක සාකච්ඡාවෙන් තමයි මේ ගමන යන්න ඕන. නමුත් අපි හැම වෙලේම උත්සාහ කරන්නේ මේක රටට හොඳ වෙන විදියට මේ පනති වගන්තිය වෙනස් කරන එක කරන්න. මේ අතර ඊයේ රාත්‍රියේ විදුලි බල සැපයුම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කරනු ලැබුවා. එමෙන්ම අද දින සිට දින 14ක කාලයක් ඇතුළත කිසිදු වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීම වළක්වාලමින් ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය වෙත වාරණ නියෝගයක්ද නිකුත් කර තිබෙනවා. ඒ කොළඹ දිසා අධිකරණය විසින්. විදුලි සැපයුම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර ඇති මොහොතක වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීම නීති විරෝධී බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. ඊයේ රාත්‍රියේදී දැනගන්න ලැබුණා විදුලිය සැපයීම අත්‍යවශ්‍ය සේවාවක් වශයෙන් ගැසට් කරලා තියෙනවා. එවැනි අවස්ථාවක අපි දන්නා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කිසි දෙයක් ගන්න බෑ. ඒ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඒ වගේ අවස්ථාවක් ගන්නවා නම් ඒක නීතියට පටහැනි. කොළඹ නුවර ගම්පහ පිළියන්දල ඒ වගේම ගාල්ල වගේ ප්‍රදේශවල උදේ 4 සිටන් 8 වගේ වෙනකන්
ඒ කාලය අතර තුල විදුලිය විසඳවීමක් සිදු වෙලා තියෙනවා. පරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ලිඛිතව පැමිණිල්ලක් ලැබිලා තියෙනවා. රන්දෙනිකල රන්ටැඹේ ඒ වගේම සේනානායක සමුද්‍රයේ කියන ජලාශ වලින් නිපදවන විදුලිය ඊයේ රාත්‍රියේ 2 වගේ වෙනකොට පාන්දර 2 වෙනකොට ඒවා ඉබේම නැවතීමට මේ ඉංජිනේරුවරු ක්‍රියාමාර්ග සකස් කරලා ඒවා නැවත යථා තත්ත්වයට උදේ 8-9 වෙනකන් කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. ඒ අනුව අපිට තවත් දන්වලා තියෙනවා මේ රන්දෙනිකල රන්ටැඹේ කියන රිසෝයස් දෙකෙන් මිනිපේ කැනල් එක කියන්නේ කිලෝමීටර් 74ක් දිග මිනිපේ කැනල් එකකින් අක්කර 20000ක් පමණ වගා කරන බිම් වලට අවශ්‍ය වතුර දීමේ හැකියාවක් නැහැ. ලක්ෂ සංඛ්‍යාත පාරිභෝගිකයන්ගේ විදුලිය විසන්ධි කිරීම විතරක් නෙවෙයි වෙලා තියෙන්නේ. ලක්ෂ සංඛ්‍යාත ගොවි ජනතාවකගේ තමන්ගේ ගොවි බිම් වලට අවශ්‍ය වතුර ප්‍රමාණයත් මේ තත්ත්ව නිසා නැතිලා තියෙනවා. විදුලි කප්පාතුර යන්න වෙලා තියෙනවා අපිට තියෙන මූල්‍ය අර්බුදය සහ ෆොරෙක්ස් අර්බුදය නිසා. ඒකට අමතරව විදුලිය විසන්ධි කිරීමට විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති වලටවත් විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරුන්ටවත් කිසිම අයිතියක් නැහැ. මේ essential service act එක violate කරනවා. මේකේ essential service act එක මේක essential service act කරාට පස්සේ ඒ වගේ ක්‍රියාමාර්ග ගන්න බෑ. ක්‍රියාමාර්ග ගත්තොත් එහෙම ඒ ක්‍රියාමාර්ග වලට දඬුවම් තමයි තියෙන්නේ. මේ කරන අයට අවුරුදු 5ක බරපතල වැඩ ඇතුව අවුරුදු 5කට හිරේ දාන්න පුළුවන්. රුපියල් 2000-5000ක් වගේ අතර දඩ මුදලක් අය කරන්න මේ පනවන්නත් පුළුවන්. මත මේ නීති ගැන මේ පුතෙන් දැන් මහජනතාවට හොඳටම ඇති වෙලා තියෙන්නේ. තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමට අවශ්‍ය සියලුම කටයුතු කරන්න. හැබැයි මේ වගේ කඩාකප්පල්කාරී ක්‍රියා කරනවා නම් ඒ සඳහා අපිට තියෙන සම්පූර්ණ බලය යොදලා නීතියේ ප්‍රතිපාදන අරගෙන අපි මේ අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගන්නවා කියන එක මහජනතාව වෙනුවෙන් මහජන උපතා කොමිසම පැවසීමට කැමතියි. මුවාවරණ පැළඳීම හෙට සිට අනිවාර්ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එමෙන්ම හෙට සිට කොවිඩ් සඳහා සිදු කෙරෙන PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණද සිදු කිරීම අවශ්‍ය නොවන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ. ගත වූ දිනේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයන් 6 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ දැනුම් දී තිබෙනවා. ඒ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 6,63,901ක් දක්වා ඉහළ නංවමින් මේ අතර ගත වූ දිනේ මෙරටින් කිසිදු කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,518ක් ලෙසයි දැක්වුණේ. අඛණ්ඩව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අඩු අගයක පැවතියත් වසංගත අවදාන තවදුරටත් එලෙසින්ම පවතින බැවින් ජනතාව තවදුරටත් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව කටයුතු කළ යුතු බව සෞඛ්‍යංශ දැනුම් දී තිබෙනවා. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 408ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,46,975ක් ලෙසයි. නවීන තාක්ෂණය ඔස්සේ කාර්යක්ෂම සේවාවක් සපයමින් ශ්‍රී ලංකා වරාය පිළිබඳ ජාත්‍යන්තරයේ විශ්වාසය තහවුරු කරගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචනය පිළිබඳ අද පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ. වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචනය පිළිබඳ මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වුණේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී. එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ කොළඹ වරාය ලොව ප්‍රමුඛ පෙළේ සියලුම නැව් සමාගම් සමග මෙහෙයුම් සිදු කරන බැවින් පාලන අධිකාරිය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය දැඩි වගකීමෙන් කටයුතු කිරීමෙන් එය ආරක්ෂා කරගත යුතු බවයි. නීති උල්ලංඝනය කොට කෙරෙන ආනයන හේතුවෙන් වරාය රඳවා ඇති භාණ්ඩ වෙන්දේසියේදී අක්‍රමිකතා සිදුවන බව අනාවරණය වී ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. සතුස ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව වැනි රාජ්‍ය ආයතන වගින් එම භාණ්ඩ අලවයෙන් දූෂණ වැළැක්වීමටත් රජයට ආදායමක් උපයාගත හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා. විදේශ රැකියා අවස්ථා ඉලක්ක කරගනිමින් වරායේ තරුණ සේවකයන් සඳහා පුහුණු ඒකකයක් ස්ථාපිත කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන ලෙසද ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා. එමෙන්ම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ දෙවන පර්යන්තය සහ කොළඹ වරාය නැගෙනහිර ජටයේ ඉදිකිරීම්වල පවතින ගැටලු නිරාකරණය කර නියමිත කාලය තුළ ව්‍යාපෘති අවසන් කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී සාකච්ඡාවට ලක්කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. ආදර්ශිත වගාවකින් ලබා දෙන ආදර්ශය අද දිරිය සටහනින්.
මේ ගාල්ල අක්මීමන ගණේගොඩ ශ්‍රී සීලවංසාරාම විහාරස්ථානය. විශේෂත්වය ඉඩ හැකි අයුරින් මේ විහාරස්ථානය තුළ වගා කටයුතු සිදු කරගෙන යාම. බලන්න අඩක් නිම කළ මේ ගොඩනැගිල්ලේ සිදුකර තිබෙන එළවලු වගාව. විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ වන පූජ්‍ය උඩලමත්තේ පුඤ්ඤසාර ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙනුයි මෙය සිදු කරන්නේ. විහාරස්ථානයට එන යන සැමට මෙය විශාල ආදර්ශයක්. වහලයකින් ඉවත් කරන ලද රට උළුකැට එකතු කර අපෝරු පෝච්චි නිර්මාණය කරගෙන ඒවා තුළ මේ විදියට එළවලු වගා කර තිබෙනවා. හොඳින් ඉරු එළිය වැටීම නිසා වගා කටයුතු පහසු බව ස්වාමින් වහන්සේ සඳහන් කරනවා. මේ ස්ථානයේම තෝරගත්තේ මේ අඩක් නිම කරලා තිබෙන ගොඩනැගිල්ලේ තව කාලයක් යනකම් නැවත ඉදිකිරීමක් සිදු කරන්න මේ කාල සීමාව පුළුවන් කමක් නැහැ. ඒ නිසා මම මේ අපේ විහාරස්ථානයේ තියෙන සීමිත ඉඩකඩ තුල හොඳට අවුව වැටෙන තැනක් තමයි මේ ස්ලැබ් එක උඩ. ඒ වගේම මේකේ වල් නාශනය කරන්න අපිට බෙහෙත් ගහන්න ඕනේ නැහැ, මොනවත් නැහැ. වල් පැල හැදීම අඩු නිසා වල් පැල මර්ධනයට හරිම පහසුවක්. ඒ වගේම මේ පෝච්චි විහාරස්ථානයේ ඉවත් කරපු ගොඩනැගිල්ලක රටවුළු ටික යොදාගෙන ඒකෙන් පෝච්චි හරි ගස්සලා තමයි මේ වගාව කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා පරිසරයටත් යහපතක් වෙනවා, ප්ලාස්ටික් එකතු වෙන්නේ නැහැ. අපිට පේනවද මිරිස් වම්බටු බෝංචි තක්කාලි නිවිදි ආදී ගොඩක් එළවලු බෝක මේ වගාව සතුයි. ඉඩ ලද විට පැළවලට අවශ්‍ය සත්කාර කරන්නත් මේ ස්වාමින් වහන්සේ අමතක කරන්නේ නැහැ. ඉතින් කුඩා ඉඩකඩකින් කොච්චර ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ද? හිතුවොත් අපිටත් බැරි නැහැ. මේ ස්වාමින් වහන්සේ දෙන ආදර්ශය දිරිය සටහනට ගොඩක් වැදගත් වෙන්නේ ඔබත් දිරියෙන් නැගී සිටිය යුතු නිසායි. ලංකාවාසී අපේ හැම කෙනෙකුටම අපි කියන්නේ තමන්ගේ නිවසේ සීමිත ඉඩක් හරි තිබෙනවා නම් ඒ ඉඩ ප්‍රමාණය තුළ යම්කිසි වගාවක් සිදු කරගන්න. ඒ තමයි තමන්ට ඉදිරි කාලය තුළ ලැබෙන ලොකුම ප්‍රයෝජනය වන්නේ. 2022 වසරේ ජනවාරි 31 වන දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පිරිස ඡන්දහිමි නාම ලේඛනයට ඇතුළත් කිරීමට වෙනම පරිපූරක ලේඛනයක් මැතිවරණ කොමිෂන් සභාව සකසා තිබෙනවා. ඒ අනුව මේ මාස 15 වන දින සිට අදාළ ලේඛනයට නම් ඇතුළත් කිරීමේ හැකියාව එම පිරිසට හිමි වනවා. එතකොට දැන් මේ මොහොත ඡන්දයක් ආවොත් අපිට පාවිච්චි කරන්න වෙන්නේ 2021 සහතික කරපු ඡන්දහිමි නාමලේ. එතකොට එහෙම වුණොත් ගිය අවුරුද්දේ ජූනි මාසයෙන් පස්සේ 2021 ඉඳලා මේ දක්වා 18 සම්පූර්ණ වෙච්ච පිරිසට ඡන්දය පාවිච්චි කිරීමේ හැකියාවක් ලැබෙන්නේ. ඒක නිසා තමයි පහුගිය කාලේ අපි ඒක සංශෝධනය කරලා මේ පරිපූරක ලයිස්තු මාස 4 අතරට සකස් කරන්න පටන් ගත්තා. දැන් අපි උදාහරණයක් කිව්වොත් දැන් අපි ඔක්තෝබර් 31 තමයි ඡන්දහිමි නාම ලේඛන සාතික කරන්නේ. ඒතර අපි ඔක්තෝබර් 31ට ඉස්සරලා ඡන්දයක් ආවොත් 2021 ඡන්ද නාම ලේඛනය තමයි පාවිච්චි කරන්න වෙන්නේ. නමුත් අගෝස්තු මාසේ පළවෙනිදා අපි පරිපූරකයක් සාතික කරන නිසා අගෝස්තු මාසේ පළවෙනිදාන් පස්සේ ඔක්තෝබර් 31ට ඉස්සර ඡන්දයක් ආවොත් 2021 ඡන්දහිමි නාම ලේඛනයට අර පරිපූරක නාම ලේඛනයේ සඳහන් නමුත් ඇතුළත් වෙනවා. එයාට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමි වෙනවා. 2022 එක සාතික නොකරත් ඡන්දයට පෙර පරිපූරකයක් සහතික කරලා තියෙනවා නම් ඒක අර ඡන්දහිමි නාම ලේඛනය එක්ක සම්බන්ධ කරන්න නිසා ඒ ඡන්දය ප්‍රකාශ කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් දැන් මේ නාම ලේඛනයේ නම නැත්තම් ඔබ දන්නෝ කිසිම කෙනෙකුට මොන තරාතිරම කෙනෙකුටවත් ඡන්දය ප්‍රකාශ කිරීමේ හිමිකම ලැබෙන්නේ නැහැ. එතකොට ඒකයි දැන් මේ දවස්වල ජුනි 15 ඉඳලා ජුලි 12 දක්වා Tamanගේ නම ඇතුළත් වෙලා නැත්තම් ඒ ඇතුළත් වීමට ඉල්ලීමක් කරලා ඒක ඇතුළත් කර ගැනීමේ අවස්ථාව තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පරීක්ෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ පස්වරුවේ ඒකල ජොඇල පිහිටි ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා. එහිදී ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ විසින් පර්යේෂණය කර නිෂ්පාදනය කළ විවිධ යන්ත්‍රෝපකරණ එම මන්ත්‍රීවරුන්ගේ නිරීක්ෂණයට ලක් වූ බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. වර්තමානයේ තුළ රට මුහුණ පා සිටින ගෑස් අර්බුදය ඇතුළු තවත් ගැටලු රැසකට විසඳුම් ලෙස මෙම ආයතනයේ විසින් හඳුන්වා දෙනු ලබන නව නිපැයුම් යොදා ගැනීමේ හැකියාව පිළිබඳ සොයා බැලීම නිරීක්ෂණ චාරිකාවේ අරමුණු වී තිබුණා. ශ්‍රී ලංකයේ පර්යේෂකයන් විසින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් බොහෝ නිපැයුම් නර්ඩ් ආයතනය හරහා නිපදවා ඇති බවයි එහි නිරීක්ෂණයට එක් වූ මන්ත්‍රී කණ්ඩායමට දැකබලා ගැනීමට හැකි වී ඇත්තේ. විවිධ ක්ෂේත්‍ර යටතේ පර්යේෂණ කර බිහි කළ නිර්මාණ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහයෙන් ව්‍යාප්ත කළ යුතු බව එහිදී මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබෙනවා. ජෛව ඉන්ධන බත් පිසිනය, අඩු වියදම් නර්ඩ් නිවාස තාක්ෂණය, ගෘහස්ත ජීවවායු ජනකය, කර්මාන්තමය දරලිප ඇතුළු නර්ඩ් මධ්‍යස්ථානය මගින් හඳුන්වා දී ඇති නව නිපැයුම් එහිදී මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ අවධානයට ලක් වුණා. ඒ අනුව මෙම නිපැයුම් වාණිජමය වශයෙන් ප්‍රචලිත කිරීමට සියලු ආයතන සමග ඒකාබද්ධ වැඩසටහනක් සැලසුම් කරන බවයි මන්ත්‍රීවරුන් සඳහන් කළේ. අනාගත ඉලක්ක සපුරාගත හැකි තවත් පර්යේෂණ රැසක් සිය ආයතනය මගින් සිදු කර ඇති බවත් ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ නිලධාරීන් එහිදී පෙන්වා දී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලලිත් එල්ලාවල, වසන්ත යාපා බණ්ඩාර ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් මෙම නිරීක්ෂණ චාරිකාව සමග එක්ව සිටියා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. මෙම මාසේ ගත වූ දින කිහිපය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීමේ ශීඝ්‍ර ඉහළ යාමක් පවතින බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ මෙම මාසේ ඊයේ දිනේ දක්වා ගත වූ දින 8 තුළ පමණක් ඩෙංගු රෝගීන් 2416 දෙනෙකු වාර්තා වී ඇති බවයි. ඉන් 54.4%ක වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්. ඒ අනුව මෙම මාසේ ගත වූ දින 8 තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 728 දෙනෙකුත්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 354 දෙනෙකුත්, කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 233 දෙනෙකුද වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. ඒ අනුව වසරේ මේ දක්වා කාලය තුළ දිවයින පුරා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 26622ක් වනවා. මහනුවර දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමි තුල ගෙවතු වගා ආරම්භ කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව එම දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කාර්ය මණ්ඩලවල දායකත්වයෙන් අත්‍යවශ්‍ය නොවන කාර්ය මණ්ඩල කැඳවන දින පාදක කරගනිමින් රාජකාරියට බාධා නොවන පරිදි මෙම වගා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටයි යෝජනා වී ඇත්තේ. මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය මත දිස්ත්‍රික්කයේ ස්ථාපිත ප්‍රාදේශීය ලේකම් කාර්යාල 20 තුලම මෙම වගා වැඩසටහන් ආරම්භ කිරීමට නියමිතයි. එහිදී කාර්යාල පරිශ්‍රය තුල කෙටිකාලීන ආහාර භෝග වගා කිරීම මූලික වශයෙන් සිදුවන අතර ඉදිරි ආහාර අවශ්‍යතාව වෙනුවෙන් රාජ්‍ය අංශයේ දායකත්වයක් ලබා දීම මෙම වැඩසටහනේ අපේක්ෂාවයි. ඒ අනුව හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගෙවතු වගාව නිරීක්ෂණය කිරීම සහ පැල රෝපණය කිරීමක් මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ සිදු වුණා. මැද පෙරදිග චීන සහ ඉන්දිය තානාපතිවරු මහ කොමසාරිස්වරු සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් පසුගියදා කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණු බව ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළා. ශ්‍රී ලංකාවේ පවතින වත්මන් ආර්ථික, සමාජීය හා දේශපාලන තත්ත්වය පිළිබඳව එහිදී ජනාධිපතිවරයා විසින් තානාපතිවරුන් දැනුවත් කර තිබෙනවා. පවතින තත්ත්වය විසඳා ගැනීමට එම රටවලට ශ්‍රී ලංකාව වෙනුවෙන් දිය හැකි සහාය ලබා දෙන ලෙස ඉල්ලා සිටි ජනාධිපතිවරයා මේ වන විට එම රටවලින් දී ඇති සහාය පිළිබඳ සිය ප්‍රසාදය පළ කරනු ලැබුවා. එම අවස්ථාව සඳහා චීන තානාපති චී සෙන් හොං මහතා, ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහ මැද පෙරදිග රටවල් නියෝජනය කරමින් රටවල් කිහිපයක තානාපතිවරුන් එක්ව සිටියා. හෙට ජූනි 10 වැනිදා 19 වන සියවසේ බොදු පුනරුදය කුළු ගැන්වීමට උපස්තම්භ වූ පංචමහා වාදයන්ගෙන් එක් වාදයක් වූ ගම්පොළ වාදය 1971 වසරේ ජූනි මාස 10 වනදා නිමාවට පත්ව තිබෙනවා. ශ්‍රී ලංකාවේ මුල්ම වෛද්‍ය විද්‍යාලය වූ ස්වදේශීය වෛද්‍ය විද්‍යාලය විවෘත කර ඇත්තේ 1929 වසරේ හෙට වැනි දිනකයි. ඉතාලිය සිය රාජාණ්ඩුව වෙනුවට ජනරජයක් පිහිටුවා ඇත්තේ 1946 වසරේ හෙට වැනි දිනකයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.
මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.